පත් වුණා. ඉතින් ආයිබෝවන්. ඉතින් ඕගොල්ලෝ මං හිතන්නේ මං කරපු වැඩේ මොකද්ද කියන එක හොඳට බලන් ඉන්න ඇති. එහෙනම් මං ඕගොල්ලන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මම මොකද්ද දැන් කරේ? ඉතින් ඒකට ඕගොල්ලන්ට විවිධ උත්තර ඇති. ඉතින් මං කියන්නම් ඕගොල්ලෝ මොන වගේ උත්තරද හිතාගන්න නැත්තේ කියලා. සමහරුන්ට හිතෙන්නේ නැති මං දැන් කරේ විදුලි බල්බයක් දැල්වීම කියලා. තවත් සමහරුන්ට හිතෙන්නේ නැති මම කරේ විදුලි පරිපථයක්, එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කිව්වොත් සර්කිට් එකක් හැදීම කියලා. ඉතින් මං ඕගොල්ලෝ කාටත් හරියන විදිහට උත්තරයක් දෙන්නම්. මම කරේ බල්බයක් දැල්වීම සඳහා විදුලි පරිපථයක් නිර්මාණය කිරීම. ඔයාලත් කැමතිද මේ වගේ විදුලි පරිපථ නිර්මාණය කරන්න? එහෙනම් එන්න එකතු වෙන්න මාත් එක්ක අද මගේ පාඩමට විදුලි පරිපථ නිර්මාණය කරන හැටි ඉගෙන ගන්න. ඉතින් අද මම ඕගොල්ලන්ට කරන්නේ 6 වන ශ්‍රේණියේ 8 වන පාඩම විදුලි පරිපථ සැකසීම. දැන් ඕගොල්ලන්ට පේනවා මම මේ සරල ඇටුමක් නිර්මාණය කරලා තියෙනවා. මේකේ මේ වෙලාවේ දැන් බල්බය දැල්විලා තියෙනවා. මම ඕගොල්ලන්ගෙන් තවත් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඇයි මේ බල්බ එක දැල්වෙන්නේ? ඉතින් ඒකට හරිම සරල උත්තරයක් තියෙන්නේ. මේ බල්බය දැල්වෙන්නේ බල්බය තුලින් විදුලි ධාරාවක් ගැලීම නිසා. ඔව්. ඉතින් දැන් බලන්න මම තවත් පොඩි ක්‍රියාකාරකමක් කරනවා. හොඳට බලා ගන්න මොකද්ද කරන්න කියලා. මම දැන් මේ පද්ධතියේ තියෙන වයර් මේ සම්බන්ධක කොටස් ගලවා ඉවත් කරනවා. බලන්න. ඔව්. ඊට පස්සේ මේ උපාංග මෙන්න මේ විදිහට සකස් කරනවා. ඉතින් දැන් ඕගොල්ලන්ට පේනවා මේ අවස්ථාවේදී බල්බය දැල්වෙන්නේ නැහැ. එහෙනම් මම ඕගොල්ලන්ගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. ඇයි දැන් මේ බල්බ් එක දැල්වෙන්නේ නැත්තේ? ඇයි දැන් මේ බල්බ් එක දැල්වෙන්නේ නැත්තේ? ඉතින් ඕගොල්ලන්ට මේකට විවිධ උත්තර තියෙවි. ගොඩක් අය කියන උත්තරයක් තමයි බල්බය දැල්වෙන්නේ නැත්තේ බල්බය තුලින් විදුලි ධාරාව නොගැලීම නිසා කියලා. ඔව්. ඇත්තටම බල්බය දැල්ුනේ නැත්තේ මේ බල්බය තුලින් විදුලි ධාරාව නොගැලීම නිසා. ඉතින් ඒකට හේතුව බල්බය තුලින් විදුලි ධාරාව ගැලීම සඳහා අවශ්‍ය මාර්ගයක් මෙහි නොමැති වීම. එහෙනම් අපි දැන් නැවතත් විදුලි ධාරාව මේ බල්බය තුලින් ගැලීම සඳහා මාර්ගයක් සාදමු. බලන්න මම නැවතත් මේ බල්බය තුලින් විදුලිය ගැලීම සඳහා මාර්ගය සකස් කරන ආකාරය. ඉතින් මේ විදිහට මේ බල්බය තුලින් විදුලිය ගැලීම සඳහා මාර්ගයක් සකස් කර දුන්නයින් පස්සේ බලන්න. ඔව්. බලන්න මේ බල්බය නැවතත් දැල්වීම සිද්ධ වෙනවා. ඔබට දැන් මොකද්ද මේ මේස උඩ දර්ශනය වෙන්නේ? ඔබට දර්ශනය වෙන්නේ විදුලිය ගැලීම සඳහා සකස් කරන ලද පද්ධතිය. ඉතින් මෙන්න මේ ආකාරයට විදුලිය ගැලීම සඳහා සකස් කරන ලද පද්ධතියකට අපි කියනවා විදුලි පරිපථයක් කියලා. විදුලි පරිපථයක් කියන්නේ විදුලිය ගැලීම සඳහා සකස් කරන ලද පද්ධතිය. ඔව්. ඉතින් එහෙනම් අපි තවත් ආකාරයක විදුලි පරිපථයක් නිර්මාණය කරමු. දැන් මම
මේ පරිපතය ඉවත් කර මීට වඩා වෙනස් ආකාරයේ විදුලි පරිපතයක් නිර්මාණය කරනවා. බලන්න මම දැන් කරන්නේ බල්බ දෙකක් එකවර දැල්වීම සඳහා විදුලි පරිපතයක් සකස් කිරීම. ඒ සඳහා මට අවශ්‍ය වෙනවා බල්බ දෙකක්. ඉතින් මම මේ ආකාරයට මේ බල්බ දෙක එකිනෙක සම්බන්ධ කරනවා. ඔව් ඔබට පේනවා ඇති දැන් මේ බල්බ දෙක ක්‍රියා කරන ආකාරය. ඔව් ඉතින් එහෙනම් අපි තවත් ආකාරයක විදුලි පරිපතයක් නිර්මාණය කරමු. දැන් මම මේ විදුලි පරිපතය ඉවත් කර තවත් ආකාරයක විදුලි පරිපතයක් නිර්මාණය කර ඔබට පෙන්වන්නම්. දැන් මම ඔබට පෙන්වන්නේ විදුලි මෝටරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පරිපතයක් නිර්මාණය කරන ආකාරය. මේ තියෙන්නේ කුඩා විදුලි මෝටරයක්. ඒක ක්‍රියා කරන බව අඳුනා ගැනීමට මම කුඩා පෙත්තක් සම්බන්ධ කර තිබෙනවා. ඒ පෙත්ත කැරකීම මගින් ඔබට මේ විදුලි මෝටරයේ ක්‍රියාත්මක වන බව අඳුරා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කුඩා විදුලි මෝටර වෙළඳපොලින් මිලදී ගන්න පුළුවන්. ඔබටත් මෙවැනි කුඩා විදුලි මෝටරයක් භාවිතයෙන් මේ වගේ පරිපතයක් නිවසේ සිටම නිර්මාණය කරන්නත් පුළුවන්. හොඳයි අපි බලමු විදුලි මෝටරයේ ක්‍රියාත්මක කිරීම සඳහා සරල පරිපතයක් නිර්මාණය කරන හැටි. බලන්න විදුලි මෝටරේ මේ වගේ අග්‍ර දෙකක් තියෙනවා. ඉතින් මේ අග්‍ර දෙකට මම වයර් දෙකක් සම්බන්ධ කරා මෙන්න මේ විදිහට. ඉතින් දැන් මම මේ වයර වලට විදුලිය සැපයීම සිදු කරනවා මෙන්න මේ ආකාරයට. බලන්න දැන් බලන්න විදුලිය සැපයීම සිදු කිරීම නිසා විදුලි මෝටරය ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔබට දැන් අවබෝධ වන්නට ඇති මේ විදුලි මෝටරය තුලින් විදුලිය ගැලීම නිසා විදුලි මෝටරය ක්‍රියාත්මක වූ බව. හොඳයි. ඉතින් එහෙනම් අපි මෙතෙක් වේලා කතා කළ දේ මොහොතක් නැවත සිහිපත් කරමු. මම කිව්වා විදුලිය ගැලීම සඳහා සකස් කරන ලද පද්ධතියක් විදුලි පරිපතයක් ලෙස හඳුන්වන බව. ඔව්. ඉතින් අපි ඊට පස්සේ විදුලිය ගැලීම සඳහා සරල විදුලි පරිපත කීපයක් නිර්මාණය කරා. විදුලි බල්බ එකක් සහ දෙකක් දැල්වීම සඳහා පරිපත නිර්මාණය කළා. ඒ වගේම විදුලි මෝටරයක් ක්‍රියාත්මක කිරීම සඳහා සරල පරිපතයක් නිර්මාණය කරා. ඉතින් මම දැන් විදුලි පරිපත සම්බන්ධයෙන් ඕගොල්ලන්ට තවත් කරුණු කිහිපයක් කියන්නයි යන්නේ. දැන් බලන්න දැන් ඕගොල්ලන්ට මේ මගේ මේසය දිහා බැලුවහම මොනවද පේන්නේ? මේසේ ගොඩක් දේවල් තියෙනවා. බලන්න මේ තියෙන දේවල් මොනවද කියලා. ඉතින් මේ මේසේ උඩ තියෙන්නේ අපි අද ඕගොල්ලන්ගේ පාඩම සඳහා විදුලි පරිපත නිර්මාණය කිරීමට යොදාගත් ද්‍රව්‍ය. මේ මේසේ උඩ තියෙන්නේ පරිපත නිර්මාණය කිරීම සඳහා මම යොදාගත් විවිධ
ද්‍රව්‍ය. ඉතින් මීට අමතරව තවත් උපකරණ කිහිපයක් මම දැන් මේසේ උඩින් තියන්නම්. බලන්න ඕගොල්ලෝ හොඳින් දන්න උපකරණ මෙතන තියනවාද කියලා. බලන්න මේ තියෙන්නේ තවත් උපකරණයක් විදුලි පරිපථ නිර්මාණය සඳහා අප භාවිත කරන. ඉතින් ඒ වගේම තවත් උපකරණයක් මේක තවත් විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා අප භාවිත කරන උපකරණයක්. ඉතින් මේ වගේ විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා විවිධ උපාංග භාවිත කරනවා. විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා භාවිත කරන උපකරණ වලට අපි විදුලි උපාංග කියලා කියනවා. ඉතින් ලෝකේ විවිධාකාරයේ විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා එකිනෙකට වෙනස් වර්ගයේ විදුලි උපාංග විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒවා අපි ඉහළ පන්තිවලදී ඕගොල්ලන්ට කියලා දෙනවා. ඉතින් 6 ශ්‍රේණියේ ඉගෙන ගන්න ඔබටත් අපි බොහොම සරල විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා භාවිත කරන උපාංග වර්ග කිහිපයක් පිළිබඳව අධ්‍යයනය කරන්නයි යන්නේ. ඉතින් එහෙනම් මම ඕගොල්ලන්ට දැන් කියලා දෙන්න යන්නේ විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා උපාංග හෙවත් විදුලි උපාංග පිළිබඳව. මම මතක් කරා ඕගොල්ලන්ට ලෝකයේ විදුලි පරිපථ නිර්මාණය සඳහා එකිනෙකට වෙනස් විදුලි උපාංග විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරලා තියෙන බව. ඉතින් 6 ශ්‍රේණියේ ඔබට අදාළව මම කතා කරන විදුලි උපාංග මෙන්න මේ විදිහට මම පැහැදිලි කරලා දෙන්නම්. ඔබට මේ පේන්නේ 6 ශ්‍රේණියට අදාළව විදුලි පරිපථ නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා සරල විදුලි උපාංග කිහිපයක්. ඒ තමයි විදුලි කෝෂය, සම්බන්ධක කම්බි, ස්විච්චය, විදුලි බල්බ, ඇමීටරය, මිලි ඇමීටරය සහ ගැල්වනෝමීටරය. එහෙනම් මේ එක් එක් විදුලි උපාංගය පිළිබඳව අපි සවිස්තරව අධ්‍යයනය කරමු. ඕගොල්ලන්ට හොඳට හුරු පුරුදු වචනයක් ගොඩාක් පොඩි කාලේ ඉඳලා මේ විදුලි කෝෂ භාවිත කරලා ඇති. ඉතින් පරිපථයකට මොකටද මේ විදුලි කෝෂයක් භාවිත කරන්නේ? මම ඕගොල්ලන්ට මුලින්ම කිව්වා විදුලි පරිපථයක් කියන්නේ ධාරාව ගලන නැත්නම් විදුලි ධාරාවක් ගලා යන පද්ධතියක් කියලා. එතකොට විදුලි පරිපථයක් කියන්නේ විදුලි ධාරාවක් ගලා යන පද්ධතියක් නම් මේ පද්ධතියට අපි විදුලි ධාරාව සැපිය යුතුයි. ඉතින් පරිපථයකට කොහෙන්ද විදුලි ධාරාව සැපයන්නේ? ඒක තමයි විදුලි කෝෂයේ කාර්යය. විදුලි කෝෂයේ කාර්යය තමයි විදුලි පරිපථයකට අවශ්‍ය විදුලි ධාරාව සැපයීම. ඉතින් මේ ලෝකේ විවිධ විදුලි පරිපථ සඳහා අවශ්‍ය විදුලිය සැපයීමට විවිධ ආකාරයේ විදුලි කෝෂ භාවිත කරනවා. මම ඕගොල්ලන්ට විවිධ අවස්ථා සඳහා භාවිත කරන විදුලි කෝෂ කිහිපයක් පිළිබඳව සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ මාළඟ තියෙන්නේ විවිධ අවස්ථා සඳහා භාවිත කරන විවිධ වර්ගවල විදුලි කෝෂ. බලන්න මෙන්න මේ විදුලි කෝෂ වර්ගය ඕගොල්ලෝ අඳුරනවද කියලා. මේක ඕගොල්ලන්ට හොඳට හුරු පුරුදු වර්ගයක්. මේවට අපි කියන්නේ වියලි කෝෂ කියලා. ඉතින් විවිධ ප්‍රමාණයේ වියලි කෝෂ වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒවා අතරින් මේ ඔබට
දැන් නිරීක්ෂණය වන වියලි කෝෂ වර්ගය D වර්ගයේ එහෙම නැත්නම් D කියන සයිස් එකේ වියලි කෝෂ කියලා හඳුන්වන වියලි කෝෂ වර්ගය. ඉතින් මේ තියෙන්නේ තවත් වියලි කෝෂ වර්ගයක්. මේකත් ඕගොල්ලෝ මං හිතන්නේ භාවිත කරලා ඇති විවිධ අවස්ථාවල සාමාන්‍ය ව්‍යවහාරයේදී පෙන්ටෝජ් බැටරි කියලාත් මේවට කියනවා. නමුත් මේ වියලි කෝෂය හඳුන්වන නියම නම A වර්ගයේ වියලි කෝෂ කියන එක. නැත්තම් size A කියන වර්ගයේ වියලි කෝෂ තමයි මේ ඔබට නිරීක්ෂණය වන්නේ. ඉතින් මේ වියලි කෝෂ වර්ගයත් අපි විවිධ අවස්ථා සඳහා විදුලිය ලබා ගැනීමට භාවිත කරනවා. විශේෂයෙන්ම බිත්ති ඔරලෝසු, කුඩා සෙල්ලම්, කාර් ඒ වගේ උපාංග වලට විදුලිය සපයන්න භාවිත කරනවා. size A වර්ගයේ වියලි කෝෂ. ඉතින් මේ තියෙන්නේ තවත් වියලි කෝෂ වර්ගයක්. මේක අර කලින් කතා කරපු AA වර්ගයේ වියලි කෝෂයට වඩා පොඩ්ඩක් පුංචි. නමුත් හැඩය එක වගේ. ඉතින් මේ වියලි කෝෂ වර්ගයට අපි කියනවා AA වර්ගයේ වියලි කෝෂ කියලා. AA වර්ගයේ වියලි කෝෂ. මේ වියලි කෝෂ වර්ගය අපි වැඩිපුර භාවිත කරන්නේ සාමාන්‍යයෙන් දුරස්ථ පාලක සමහර කැමරා වගේ උපකරණ වලට විදුලිය සපයන්නත් මේ වියලි කෝෂ වර්ගය භාවිත කරනවා. හොඳයි. ඉතින් මීට අමතරව තවත් විදුලි කෝෂ වර්ග බොහොමයක් තියෙනවා. මේ බලන්න. මෙන්න මේ කෝෂ වර්ගය ඕගොල්ලෝ දැකලා තියෙනවද කියලා? මේ තියෙන්නේ අපි කියන්නේ බොත්තම් කෝෂ කියලා. අත්ඔරලෝසු, පරිගණක, සුබ පැතුම්පත් ඒ වගේ උපකරණ වලට විදුලිය සැපීම සඳහා මෙන්න මේ බොත්තම් කෝෂ කියන වර්ගයේ විදුලි කෝෂ අපි භාවිතයට ගන්නවා. ඉතින් මේ කෝෂ ගොඩක් කුඩායි. ඒකින්ද අත්ඔරලෝසු වගේ උපකරණ වලට විදුලිය සැපීමට මේවා ගොඩක් භාවිත කරනවා. ඉතින් මේ තියෙන්නේ තවත් විදුලි කෝෂ වර්ගයක්. මේ කෝෂ වර්ගයත් මම හිතන්නේ ඔබ දැකලා ඇති. මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ 9 වෝල්ට් බැටරි කියලා කියනවා. ඉතින් මේ වියලි කෝෂ වර්ගයත් අපි විවිධ උපකරණ වලට විදුලිය සපයන්න භාවිත කරනවා. විශේෂයෙන්ම FM මයික්‍රොෆෝන වගේ උපකරණ සඳහා. ඉතින් මට මේක අතර ගත්තාම ඕගොල්ලන්ට කියන්න තවත් දෙයක් මතක් වුණා. මම දැකලා තියෙනවා ඔය ගොඩක් ඔය 6 වසර සිසුන් තමන්ගේ සරල අත්හදා බැලීම සඳහා මෙන්න මේ වර්ගයේ වියලි කෝෂ භාවිත කරන බව මම දැකලා තියෙනවා. ඉතින් මතක තියාගන්න ඕනේ මේ වියලි කෝෂයේ භාවිතය ඕගොල්ලන්ට තරම් ගැලපෙන්නේ නැහැ. මොකද මේකේ විභවාන්තරය වැඩි. මේ වියලි කෝෂ වර්ගයේ භාවිතයෙන් ඔබ භාවිත කරන උපාංග වලට හානි සිදුවීම හෝ පිලිස්සීම වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබටත් අනතුරු වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ මතක තබා ගත යුතුයි 6 ශ්‍රේණියේ සිසුන් විදිහට ඔබ සරල ක්‍රියාකාරකම් සඳහා භාවිත කළ යුත්තේ මෙන්න මේ වර්ගයේ D වර්ගය එහෙම නැත්නම් A වර්ගයේ විදුලි කෝෂ කියන එක. එතකොට විදුලි කෝෂ ගැන තවත් පොඩි දෙයක් මම කියන්නම්. ඕනෑම විදුලි කෝෂයක තියෙනවා ධන සහ ඍණ කියලා අග්‍ර දෙකක්. එතකොට අපි විදුලි පරිපථයකට විදුලිය සැපීමේදී එහි අග්‍ර නිවැරදිව සම්බන්ධ කිරීම කළ යුතුයි. ඕනෑම විදුලි කෝෂයක මේ ධන හා ඍණ අග්‍ර සලකුණු කරලා තියෙනවා. එය විදුලි කෝෂයේ භාවිතයට පෙර හොඳින් නිරීක්ෂණය කර
අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඉතින් මම අපි බහුලවම භාවිත කරන වියලි කෝෂයක ධනහා ඍණාග්‍ර ඔබට පෙන්වා දෙන්නම්. මං හිතන්නේ ඔබට රූප සටහනිනුත් නිරීක්ෂණය වන්නට ඇති වියලි කෝෂයක ධනහා ඍණ අග්‍ර එහි පැහැදිලිව සලකුණු කරලා තියෙනවා. එහෙම නැත්නම් වියලි කෝෂයේ පිටතින් නිරීක්ෂණය කිරීමෙනුත් මේ අග්‍ර අඳුරා ගන්න පුළුවන්. දැන් බලන්න මේ මගේ අතේ තියෙන වියලි කෝෂයේ මේ එක කෙළවරක් නැත්නම් එක අග්‍රයක් මේ වගේ පිටතට නිරූ ස්ථානයක් තියෙනවා. ඒ පිටතට නිරූ ස්ථානයේ සහිත අග්‍රය වියලි කෝෂයේ ධනාග්‍රය වෙනවා. ඒ වගේම එහි අනිත් පැත්ත සමතලයි. ඒ සමතල පෘෂ්ඨය කෝෂයේ ඍණාග්‍රය වෙනවා. එතකොට මේ සයිස් AA වර්ගයේ වියලි කෝෂයක් ගත්තාම ඒකෙත් මේ විදිහට ධනහා ඍණාග්‍ර අපිට බාහිරින් බලලා අඳුරා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ධනාග්‍රය, මේ තියෙන්නේ ඍණාග්‍රය. හොඳයි. මං හිතන්නේ ඕගොල්ලෝ විදුලි කෝෂ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති. ඉතින් අපි බලමු ඊළඟට අපි කතා කරන විදුලි උපාංග වර්ගය මොකක්ද කියලා. ඊළඟට මම කතා කරන්නේ සම්බන්ධක වයර උපාංග වර්ගය. මම කලින්ම කිව්වා විදුලි පරිපථයක් කියන්නේ විදුලි ධාරාවක් ගලන පද්ධතියක් කියලා. මේ විදුලි ධාරාව ගලන පද්ධතියේ විදුලි ධාරාව ගැලීම සිද්ධ වෙන්නේ මොනවා තුලින්ද? ඔව්. විදුලි ධාරාව ගැලීම සිද්ධ වෙන්නේ සම්බන්ධක වයර තුලින්. එහෙනම් අපි මොකටද මේ සම්බන්ධක වයර විදුලි පරිපථයක භාවිත කරන්නේ? පරිපථයේ විවිධ උපාංග සඳහා විදුලි ධාරාව ගෙන යාමට පරිපථයක විවිධ කොටස් වෙත විදුලි ධාරාව ගෙන යාම සඳහා තමයි අපි සම්බන්ධක කම්බි භාවිත කරන්නේ. ඉතින් සම්බන්ධක කම්බි ගැනත් මට කියන්න ගොඩක් දේවල් තියෙනවා. වෙළඳ පොලේ විවිධ ආකාරයේ විවිධ වර්ගයේ සම්බන්ධක කම්බි දැක ගන්න ලැබෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට අරන් ආවා සම්බන්ධක කම්බි වර්ග කිහිපයක්. අපි බලමු ඒව ගැන පොඩ්ඩක් කතා කරලා. මේ තියෙන්නේ විවිධ වර්ණයෙන් සහ විවිධ ආකාරයෙන් යුත් සම්බන්ධක කම්බි. ඔබට පේනවා ඇති මේ සම්බන්ධක කම්බි විවිධ වර්ණයෙන් යුත් ඒ වගේම විවිධ ප්‍රමාණයේ ඒවා තියෙන බව. ඉතින් මේ සම්බන්ධක කම්බි වලට විවිධ වර්ණයක් මොකටද? සම්බන්ධක කම්බි සඳහා වර්ණය වැදගත් වෙන්නේ මොකටද කියලා මම ඕගලන්ට පොඩි ක්‍රියාකාරකමකින් පෙන්වන්නම්. දැන් බලන්න මේ මගේ අතේ තියෙන සම්බන්ධක වයර දෙක. මේ දෙකම එකම වර්ණයෙන් යුක්තයි. ඉතින් මම දැන් මේ සම්බන්ධක වයර් දෙක මම මෙහෙම අල්ල ගන්නවා. දැන් මට කියන්න මෙන්න මේ වයරේ අනික් කෙළවර මේකද මේකද කියලා. ඔව්. ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒක කියන්න අපහසුයි. මේ සම්බන්ධක කම්බියේ අනික් කෙළවර මේක වෙන්නත් පුළුවන් මේක වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ ගැටලුව මගහරවන්න තමයි අපි සම්බන්ධක කම්බි සඳහා විවිධ වර්ණ භාවිත කරන්නේ. දැන් බලන්න මේ තියෙන්නේ වර්ණයෙන් වෙනස් සම්බන්ධක කම්බි වර්ග දෙකක්. දැන් මට කියන්න මෙන්න මේ සම්බන්ධක වයරේ අනික් කෙළවර මේකද මේකද? හරිම සරල ප්‍රශ්නයක් මම ඇහුවේ. පහසුවෙන් උත්තර දෙන්න පුළුවන්. මේ සම්බන්ධක වයරේ කම්බියේ අනික් කෙළවර මෙන්න මේ කොටස බව. හොඳයි. ඉතින් මේ සම්බන්ධක වයර තුල තියෙනවා විදුලිය සන්නායකනය කරන සන්නායක කම්බි. එතකොට දැන් ඔබට මේ පේන්නේ විවිධ වර්ගයේ සම්බන්ධක වයර තුල පවතින සන්නායක කම්බි.
සම්බන්ධක වයර තුල සන්නායක කම්බි එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ තනි කම්බියක් සහිත සම්බන්ධක වයරයක්. දැන් මේ ඔබට පේන සම්බන්ධක කම්බිය තුල සන්නායක කම්බි කිහිපයක් තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් මේ පේන්නේ පරිගණක වැනි උපාංගවල භාවිත කරන තවත් සම්බන්ධක කම්බි වර්ගයක්. මේක ඇතුලේ ඇත්තටම කියනවා නම් මේක සම්බන්ධක කම්බි සමූහයක එකතුවක්. සම්බන්ධක කම්බි විශාල සංඛ්‍යාවක් එකට සම්බන්ධ කරපු පටියක් නැත්නම් රිබන් එකක් ආකාරයට පවතින අවස්ථාවක්. ඉතින් මේ ආකාරයේ විවිධ හැඩේ වර්ගයේ වර්ණයේ සම්බන්ධක කම්බි අපි විදුලි පරිපථ සඳහා භාවිත කරනවා. ඉතින් සම්බන්ධක කම්බි භාවිතයේදී මම දැකලා තියෙනවා ඔය ගොඩක් දරුවන් බොහොම වැරදි දේවල් කරනවා. ඉතින් මට හිතුණා ඒකින්ද සම්බන්ධක කම්බි භාවිතයේදී ඕගොල්ලෝ අනුගමනය කරන වැරදි දේවල් පොඩ්ඩක් නිවැරදි කරන්න යමක් කියන්න ඕනයි කියලා. පළවෙනි එක තමයි සම්බන්ධක වයර paludu කිරීම. අපි සම්බන්ධක වයර paludu නොකිරීම සිදු කළ යුතුයි. දෙවෙනි එක තමයි සම්බන්ධක කම්බි වල ආවරණය කටින් අල්ලා ඉවත් නොකිරීම කළ යුතුයි. තුන්වෙනි එක තමයි අවශ්‍ය ප්‍රමාණයට සම්බන්ධක ආවරණය ඉවත් කිරීම කළ යුතුයි. හතරවෙනි කාරණය නිශ්චිත ස්ථානයක ගබඩා කිරීම කළ යුතුයි. ඉතින් මම මේ කතා කරපු කාරණා බොහොම සරලව විස්තර කරලා දෙන්නම්. හොඳයි. දැන් ඔබට මම පැහැදිලි කරන්නේ සම්බන්ධක වයර paludu නොකිරීම කියන මාතෘකාව. බලන්න ඔබට මේ රූපයේ paludu වූ සම්බන්ධක වයර කිහිපයක් නිරීක්ෂණය වෙනවා. බලන්න මේ paludu වූ සම්බන්ධක වයර මගින් පරිපථයේ උපාංග වෙත නිවැරදිව විදුලි ධාරාව නොගැලීම හෝ විදුලි ධාරාව පරිපථයේ විවිධ උපාංග දක්වා කාන්දු වීම සිදු වෙන්න පුළුවන්. ඇතැම් විට paludu වූ විදුලි කම්බි භාවිතයෙන් අපට විදුලිසර වැදීම පවා සිදුවිය හැකියි. මේ ඕගොල්ලන්ට පේන්නේ තවත් paludu වූ සන්නායක කම්බියක ස්වභාවය. සමහර විට ඔබගේ නිවසේත් ඇති මේ වගේ paludu වූ සම්බන්ධක වයර. සම්බන්ධක වයරක පෑගීම එහෙම නැත්නම් තැලීම වැනි හේතුන් නිසා මේ වගේ paludu වීම සිදු වෙන්න පුළුවන්. ඉතින් මතක තබා ගන්න විදුලි පරිපථ සෑදීම සඳහා paludu වූ සම්බන්ධක වයර භාවිත කිරීම අපි නොකළ යුතුයි. දෙවෙනි කාරණේ යටතේ මම ඔබට විස්තර කරන්නේ සම්බන්ධක කම්බි වල ආවරණය කටින් අල්ලා ඉවත් නොකිරීම කියන මාතෘකාව. බලන්න මේ රූපේ මෙය ගොඩක් වෙලාවට ඔබ අතින් සිදුවන දෙයක්. සම්බන්ධක කම්බියේ වටා ඇති ආවරණය කටින් අල්ලා paludu කිරීම. මේ ක්‍රියාව නිසා ඇතිවන්න පුළුවන් හානිදායක තත්ත්ව කිහිපයක් තියෙනවා. එකක් තමයි දත් වලට හානි සිදුවීම. ඊළඟට සම්බන්ධක කම්බි කොටස් කැඩිලා අපේ ආහාර මාර්ගයට ඇතුළු වීම නිසා ඒවා ඇඟේ ඇනිලා විවිධ රෝගාබාධ මතුවෙන්න පුළුවන්. ඒ වගේම ඔබ මතක තබා ගත යුතු කරුණක් තමයි විදුලිය සහිත රැහැන් කටින් අල්ලා විදුලිසර වැදී මියගිය අවස්ථාද වාර්තා වන බව. ඉතින් බලන්න සම්බන්ධක වයර කටින් අල්ලා පිරිසිදු කිරීම නිසා සිදුවන තවත් දෙයක් තමයි ඒක බලන් ඉන්න පොඩි බබාලා ඒව කටේ දාන්න පුළුවන්. ඒකින්ද ඔබ මේ වගේ කාර්යයන් කිසිසේත්ම නොකළ යුතු බව මතක තබා ගන්න කියලා මම නැවතත් ඔබට කියනවා. තුන්වෙනි
අවස්ථාව සම්බන්ධක වයරේ ආවරණය ප්‍රමාණවත් ලෙස පමණක් ඉවත් කිරීම. දැන් බලන්න මේ මගේ අතේ තියෙන සම්බන්ධක වයර කොටස දැන් ඔබට පේනවා මේ සම්බන්ධක වයර කොටසේ ආවරණය වැඩිපුර ඉවත් වෙලයි කියලා. ඉතින් මෙසේ ආවරණය වැඩිපුර ඉවත් වීම නිසා මේ සම්බන්ධක වයරය තුල ඇති කම්බි කොටස් එළියට විත් අනිකුත් විදුලි උපාංග සමග ස්පර්ශ වීම නිසා ඒවාට විදුලි කාන්දු වීම සිදු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔබටත් විදුලි සැර වැදීම සිද්ධ වෙන්න පුළුවන්. මේ නිසා සම්බන්ධක වයරයක් පිරිසිදු කිරීමේදී ආවරණය අවශ්‍ය පමණට පිරිසිදු කිරීම මතක තබා ගත යුතු කරුණ. ඉතින් දැන් මේ ඔබට ඊළඟට රූප රාමුවෙන් පේන්නේ සම්බන්ධක කම්බියක් නිවැරදිව નિયમિત ප්‍රමාණයට ඉවත් කරන ආකාරය. බලන්න ඒ සඳහා ඇති විශේෂ උපකරණයක් භාවිතයෙන් નિયમિત ප්‍රමාණයට ආවරණය ඉවත් කරන ලද සම්බන්ධක වයර ඔබට දැන් රූප සටහනින් නිරීක්ෂණය වෙනවා ඇති. ඊළඟ කාරණය සම්බන්ධක කම්බි නිශ්චිත ස්ථානයක තැබීම. දැන් අපි මේ කම්බි හැමතැනම බිම පුටුව යට මේසෙ උඩ තිබ්බහම මොකද වෙන්නේ? එකක් තමයි මේ අපිට පෑගෙනවා ඊළඟට ඇනෙනවා මේ කම්බි වල පෑගීම හෝ තැලීම නිසා විවිධ හානි වෙලා සම්බන්ධක ආවරණය ඉවත් වෙලා සන්නායක කොටස් මතුවීම නිසා මේවා භාවිතයට නුසුදුසු තත්ත්වයට පත් වෙනවා. ඒ වගේම ගෙදර ඉන්නවා නම් පොඩි බබාලා ඒගොල්ලෝ මේවා කටේ දමා හැපීම එහෙම නැත්නම් විදුලි උපාංග වලට සම්බන්ධ කිරීමට උත්සාහ ගැනීම වගේ දේවල් නිසා අනුතුරු කරගන්නත් පුළුවන්. ඒක නින්දා සම්බන්ධක කම්බි අපි භාවිතයේදී මේවා නිශ්චිත ස්ථානයක තැබීමට මතක තබා ගත යුතුයි. හොඳයි. මම එනම් සම්බන්ධක වයර ගැන ඕගලන්ට ගොඩක් දේවල් කතා කරා. මම ඊළඟ විදුලි උපාංග වර්ගය ගැන කතා කරන්න යන්නේ ඒ තමයි විදුලි ස්විච්. විදුලි ස්විච්. අපි මොකටද විදුලි ස්විචයක් භාවිත කරන්නේ? මම හිතන්නේ ඔයාලා ගෙදරත් විවිධ ස්ථානවල විදුලි ස්විච් තියෙනවා. ඉතින් ඒ නිවසේ තියෙන විදුලි ස්විච් භාවිතයට ගන්න අවස්ථාව ගැන මදක් සිහිපත් කළොත් මම හිතන්නේ පහසු වෙයි මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. බලන්න ගෙදර තියෙන විදුලි පහන් නිවා දමන්න අපි ස්විච් භාවිත කරනවා. ඊළඟට රූපවාහිනී යන්ත්‍රය, ගුවන් විදුලි යන්ත්‍රය වගේ උපකරණවල විදුලි සැපයීම විසන්ධි කිරීමටත් අපි ස්විච් භාවිත කරනවා. එහෙනම් දැන් ඒවා ගැන කල්පනා කළා මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න බලන්න. අපි මොකටද මේ විදුලි ස්විච් භාවිත කරන්නේ කියලා. ඔව්. විදුලි ස්විචයක් අපි භාවිත කරන්නේ විදුලි පරිපථයක් සඳහා විදුලි සැපයීම විසන්ධි කිරීම පිණිස. අපිට අවශ්‍ය නම් ස්විචය මගින් නැවත විදුලි සැපයීම ලබා ගන්නත් පුළුවන්. ඉතින් මම ඕගොල්ලන්ට විවිධාකාරයේ විදුලි ස්විච් කිහිපයක් ගෙනාවා. විදුලි ස්විච් වර්ග කිහිපයක් පිළිබඳව අපි පොඩි අවබෝධයක් ලබා ගනිමු. මේ තියෙන්නේ අපි නිවසේ විදුලි පහන් සඳහා භාවිත වන විදුලි ස්විච්. ඉතින් මේ තියෙන්නේ තවත් විදුලි ස්විච් වර්ගයක්. මේවත් අපි විවිධ පරිපථ වලට විදුලිය සැපීමට භාවිත කරනවා. මේ තියෙන්නේ තවත් විදුලි ස්විච් වර්ගයක්. මේක එක සැරයක් තද කරාම ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි සැරේ තද කළාම විසන්ධි වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒ ආකාරයේ තවත් විදුලි ස්විච් ආකාරයක් විවිධ විදුලි පරිපථ සඳහා අපි භාවිත කරනවා. ඉතින් අපි විද්‍යාගාරයේ භාවිත කරන්නේ මෙන්න මේ වගේ විදුලි ස්විච් ආකාර බලන්න. දැන් මගේ අතේ තියෙන්නේ අපි විද්‍යාගාරය තුල භාවිත කරන විදුලි ස්විච් ආකාර දෙකක්. දැන් මේ ස්විචය මම හිතන්නේ ඔබ මේක දකින්න ඇති. අපි පාඩම් පටන් ගන්නකොටත් භාවිත කරා.
මෙන්න මේ විදිහට විසන්ධි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට සිදු කරාම මේ විදුලි ස්විචය සම්බන්ධ කිරීම නැත්තම් ඔන් වීම සිදු වෙනවා. ඉතින් මේ තියෙන විදුලි ස්විච වර්ගය මේක මෙහෙම තද කරන් ඉන්නකොට ක්‍රියාත්මක වෙනවා. අතහැරියාම විසන්ධි වෙනවා. නැවතත් තද කරන් ඉන්නකම් ක්‍රියාත්මක වෙනවා. අතහැරියාම විසන්ධි වෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි විද්‍යාගාරය තුල භාවිත කරන විදුලි ස්විච ආකාර දෙකක්. ඉතින් මීට අමතරව බොහෝ විදුලි ස්විච ආකාර අපි එදිනදා ජීවිතයේ විවිධ පරිපථ සඳහා භාවිත කරනවා. එතකොට මොකටද අපි විදුලි ස්විචයක් භාවිත කරන්නේ? පරිපථයක විදුලිය අවශ්‍ය වූ විට විසන්ධි කිරීම සඳහා. මම තව පොඩි ප්‍රශ්නයක් අහන්නම්. පරිපථයකට විදුලි ස්විචයක් සම්බන්ධ නොකරොත් මොකද වෙන්නේ? ඉතින් අපිට මේ පරිපථය විසන්ධි කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ පරිපථය සෑම වෙලේම ක්‍රියාකාරී තත්ත්වයේම පවතිනවා. එතකොට අපිට මේ පරිපථය විසන්ධි කරගන්න ඕන වුණොත් අපිට කරන්න වෙන්නේ එක්කෝ වයර් එකක් ගලවන්න, එහෙම නැත්නම් වියලි කෝෂ ගලවලා අයින් කරන්න. මතක තියාගන්න අපි විදුලි පරිපථයක් කිසිම වෙලාවක වයර් ගැලවීම, විදුලි කෝෂ ගලවා ඉවත් කිරීම ආදී ක්‍රම මගින් විසන්ධි කරන්නේ නැති බව. විදුලි පරිපථයක් අපි සකස් කරනකොට ඒ සඳහා ගැළපෙන විදුලි ස්විචයක් භාවිත කළ යුතු වෙනවා. අපි එහෙනම් ඊළඟ විදුලි පාංගු වර්ගය අධ්‍යයනය කරමු. ඉතින් ඊළඟටත් මම ඕගලන්ට කතා කරන්න යන්නේ අපි බහුලවම භාවිත කරන විදුලි උපාංග වර්ගයක්. ඒ තමයි විදුලි බල්බ. ඉතින් අපි මොකටද පරිපථයකට විදුලි බල්බයක් යොදාගන්නේ? අපි පරිපථයකට විදුලි බල්බයක් යොදා ගැනීමේ අරමුණු දෙකක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හොඳටම දන්නවා විදුලි බල්බයක් අපි යොදාගන්නේ ආලෝකය ලබා ගැනීම සඳහා කියලා. නමුත් ආලෝකය ලබා ගැනීමට අමතරව අපිට විදුලි බල්බයක් මගින් පරිපථයක විදුලි ධාරාව ගලනවද කියන එක අඳුනා ගන්නත් පුළුවන්. පරිපථයක විදුලි ධාරාව ගලනවද කියන එක අඳුනා ගැනීම සඳහා අපි විදුලි බල්බ භාවිත කරනවා. ඉතින් ලෝකයේ විවිධාකාරයේ විදුලි බල්බ වර්ග විශාල ගණනක් විවිධ පරිපථ සඳහා නිෂ්පාදනය කරලා තියෙනවා. මේ තියෙන්නේ නිවාසවල ආලෝකය ලබා ගැනීම සඳහා භාවිත කරන විදුලි බල්බ. මේ තියෙන්නේ තවත් පරිපථ සඳහා භාවිත කරන කුඩා විදුලි බල්බ වර්ගයක්. ඉතින් මේ තියෙන්නේ ඕගොල්ලන්ට වැඩි දැකලා හුරු පුරුදු නැති තවත් විදුලි බල්බ ආකාරයක්. මේකත් විවිධ පරිපථ සඳහා විදුලිය සැපීමට භාවිත කරනවා. මේ තියෙන්නේ අපි විදුලි බල්බ යක් විදිහට පෙවුම් නැති වුණාට මේකත් පරිපථ සඳහා යොදා ගන්නා තවත් විදුලි බල්බ ආකාරයක්. ඉතින් මේ විදිහට විවිධාකාරයේ විදුලි බල්බ අපි විදුලි පරිපථ සඳහා භාවිත කරනවා. තව එක දෙයක් මම කියන්නම්. දැන් මේ විදුලි බල්බයක් පරිපථයකට සම්බන්ධ කිරීමට මේ විදුලි බල්බයට වයර සම්බන්ධ කිරීම කළ යුතු වෙනවා. ඉතින් මේ තියෙන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන විදුලි පන්දම් බල්බ. මෙන්න මේ වර්ගයේ විදුලි බල්බ තමයි ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන්නේ. ඉතින් මේ වගේ චූටි බල්බයකට වයර සම්බන්ධ කිරීම අපහසු නිසා මේ බල්බය අපි බල්බ ධාරකයක් එහෙම නැත්නම් හෝල්ඩරයක් කියලා කියන කුඩා කොටසකට සම්බන්ධ කරනවා. ඉතින් මේ තියෙන්නේ බල්බ ධාරකයකට සම්බන්ධ කරපු විදුලි බල්බයක්. මේ බලන්න මේ විදුලි බල්බය මම මේ විදිහට ගලවනවා. ඉතින් මේ ඔබට පේන්නේ දැන් බල්බ ධාරකය කියන කොටස. මේ විදුලි බල්බය නැවතත් මේ විදිහට බොහොම පරිස්සමෙන් අපි බල්බ ධාරකයට සම්බන්ධ කරගනිමු. හොඳයි. ඉතින් ඊළඟට මම දැන් ඕගොල්ලන්ට මේ විදුලි බල්බයක කොටස් පිළිබඳව පොඩි අවබෝධයක් ලබා දෙන්නම්. මේ විදුලි බල්බයක තියෙනවා මැද
සූත්‍රිකාව කියලා කොටසක්. මේ සූත්‍රිකාව රත් වීම මගින් තමයි මේ විදුලි බල්බේ ආලෝකය නිකුත් වෙන්නේ. ඉතින් දැන් ඔබට පේනවා ඇති මේ රූප සටහන් මගින් විදුලි බල්බයක සූත්‍රිකාව ක්‍රමයෙන් රත් වෙනකොට එහි ආලෝකය නිපදවන ප්‍රමාණයද ක්‍රමයෙන් වැඩි වෙන ආකාරය. ඉතින් මම ඕගොල්ලන්ට තවත් විදුලි උපාංග වර්ගයක් ගැන කියලා දෙන්න යන්නේ. මේක මං හිතන්නේ ඕගොල්ලන්ට වැඩි හුරු පුරුදු උපාංගයක් නෙමෙයි. ඒ තමයි ඇමීටරය. ඔබට මේ පේන්නේ ඇමීටරයක සාමාන්‍ය හැඩය. මේ වගේ ඇමීටර විද්‍යාගාරයේ අපි භාවිත කරනවා විදුලි ධාරාව මැන ගැනීම සඳහා. එතකොට අපි ඇමීටරයක් භාවිත කරන්නේ පරිපථයක් තුලින් ගලන විදුලි ධාරාව මැන ගැනීම සඳහා. මේ ඇමීටරයේ තියෙන කොටස් පොඩ්ඩක් අපි කතා කරමු. මේ ඇමීටරයේ තියෙන ඔබට පේනවා පරිමාණයක් ඉලක්කම් වලින් සලකුණු කරලා තියෙන. ඒ වගේම දර්ශක කටුවක් තියෙනවා. අපි ඒකට දර්ශකය කියලා කියනවා. ඒ වගේම විදුලිය සපයන විදුලි අග්‍ර තියෙනවා. මේ ඇමීටරයේ මෙන්න මේ අග්‍ර වලට තමයි අපි පරිපථය මගින් විදුලිය සම්බන්ධ කරන්නේ. ඉතින් ඇමීටරයක් අඳුරා ගන්න පුළුවන් මේ ඇමීටරයේ මැද කැපිටල් A අකුර ගහලා තිබීම මගින්. ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන විදුලි උපාංගය මිලි ඇමීටරය. මේ බලන්න දැන් මේ ඔබට පේන්නේ මිලි ඇමීටරය කියන උපකරණය. මේ මිලි ඇමීටරය භාවිත කරන්නේ ඉතා කුඩා ධාරාවක් මැන ගන්න. මොකද ඇම්පියරයක් කියලා කියන්නේ විශාල ධාරාවක්. ඇම්පියර් එකට වඩා අඩු ධාරාවන් මැනීමට, එහෙම නැත්නම් අපි සරලවම කිව්වොත් ඉතා කුඩා ධාරාවන් මැනීමට මේ මිලි ඇමීටරය භාවිත කරනවා. මිලි ඇමීටරයක් අඳුර ගන්න පුළුවන් එහි simple m capital A කියලා සලකුණු කර තැබීම මගින්. ඊළඟට මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන ඊළඟ විදුලි උපාංගය තමයි ගැල්වනෝමීටරය. මේ ඕගොල්ලන්ට පේන්නේ ගැල්වනෝමීටරය කියන උපාංගය. ඒකේ පරිමාණයක් සහ දර්ශකයක් තියෙනවා. කලින් කතා කරා වගේම විදුලි අග්‍ර තියෙනවා. ගැල්වනෝමීටරයක් අඳුර ගන්න පුළුවන් එහි මැද කැපිටල් G අකුර සඳහන් කර තිබීම මගින්. ඉතින් මේ ගැල්වනෝමීටරයක් අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ ඉතා කුඩා ධාරාවක් හඳුනා ගැනීම සහ මැන ගැනීම සඳහා. මිලි ඇමීටරයක් මගින් හඳුනා ගැනීමට අපහසු තරම් ඉතාම කුඩා ධාරාවක් මැන ගැනීමට අපි ගැල්වනෝමීටරයක් භාවිත කරනවා. දැන් බලන්න අපි මෙතෙක් වෙලා කතා කරේ සරල විදුලි පරිපථ පිළිබඳව. නමුත් ඇතම් විදුලි පරිපථ හරි සංකීර්ණයි. දැන් බලන්න ඔබට මේ රූප සටහනේ පෙනෙන්නේ සංකීර්ණ විදුලි පරිපථයක්. ඉතින් මේ වගේ සංකීර්ණ විදුලි පරිපථයක් අපි කොලයක නැත්තම් පොතක අඳින්න ගියොත් අපිට සෑහෙන වෙලාවක් වැය වෙනවා. ඒ වගේම ඒක නිවැරදිව ඇඳ ගැනීමත් අපහසු වෙනවා. එම නිසා විදුලි පරිපථයක් පහසුවෙන් ඇඳ ගැනීම සඳහා අපි විදුලි උපාංගවල සත්‍ය රූප සටහන් වෙනුවට සංකේත භාවිත කරනවා. විදුලි පරිපථයක සත්‍ය උපාංග වෙනුවට භාවිත කරන සංකේත අපි විදුලි සංකේත කියලා හඳුන්වනවා. ඉතින් අපි භාවිත වන සෑම විදුලි උපාංගයක් සඳහාම සම්මත සංකේත භාවිත වෙනවා. බලන්න පළමුව විදුලි බල්බය සඳහා භාවිත කරන සම්මත සංකේතය. ඒක හරිම සරලයි. ඔබට මේ රූප සටහනින් පේන්නේ විදුලි බල්බයක් සඳහා අපි භාවිත කරන සම්මත සංකේතය. ඊළඟට විදුලි කෝෂයක් ඇඳීම වෙනුවට අපි භාවිත කරන සම්මත සංකේතය ඔබට දැන් ප්‍රදර්ශනය
වෙනවා. ඔබට මේ පේන්නේ විදුලි කෝෂ දෙකක් එකිනෙකට සම්බන්ධ කර ඇති ආකාරය සම්මත සංකේත මගින් දක්වන අයුරු. දැන් බලන්න සම්බන්ධක වෛර සඳහා අපි භාවිත කරන සම්මත සංකේතය. දැන් බලන්න ඊළඟට ඔබට පේන්නේ ස්විච් සඳහා අප භාවිත කරන සම්මත සංකේතය. බලන්න ස්විචයක් සඳහා භාවිත කරන සම්මත සංකේතය මෙන්න මේ ආකාරයේ සංකේතයක්. මේ තියෙන්නේ ඇමීටරය සඳහා භාවිත කරන සම්මත සංකේතය. රවුමක් ඇතුලේ කැපිටල් A අකුර ලියලා තියෙන ආකාරයේ සම්මත සංකේතයක්. ඉතින් මේ ඔබට පේන්නේ මිලි ඇමීටරය සඳහා භාවිත කරන සම්මත සංකේතය. ඒකත් ඒ ආකාරයෙමයි රවුමක් තුල MA කියලා සඳහන් කරලා තියෙනවා. ගැල්වනෝමීටරය සඳහා භාවිත කරන සම්මත සංකේතය කැපිටල් G අකුර සහිත සම්මත සංකේතයක්. දැන් ඔබට පැහැදිලි වෙන්න ඇති සම්මත සංකේත මගින් පරිපතයක් දැක්වීම කොපමණ පහසුද එහි සත්‍ය සංකේත මගින් පරිපතයක් දැක්වීමට වඩා කියලා. ඉතින් අපි දැන් අපේ උගත් කරුණු පිළිබඳව සරල අභ්‍යාසයක් සිදු කරමු. බලන්න මේ තියෙන්නේ සත්‍ය රූප සටහන් මගින් සටහන් කළ පරිපතයක්. දැන් මේ පරිපතය සංකේත භාවිතයෙන් අඳ දැක්වීම සිදු කරමු. මම හිතන්නේ ඕගොල්ලන්ටත් පුළුවන් දැන් ළඟ කොලයක් සහ පැන්සලක් තියෙනවා නම් මේකේ පරිපත සටහන සංකේත මගින් අඳින්න. ඔව් බලන්න දැන් මේ ඔබට පේන්නේ එහි පිළිතුර. ඉතින් බලන්න ස්විචය, බල්බය සහ වියලි කෝෂය සම්මත සංකේත මගින් ඇඳ දක්වා ඇති ආකාරය. ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ මම මේ රූප සටහනේ අකුරු වලින් ස්විචය, විදුලි බල්බය, සම්බන්ධක වයර් කියලා ලියලා තිබ්බට ඇත්තටම පරිපත සටහනේ මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපි තවත් අභ්‍යාසයක් බලමු. බලන්න මේ තියෙන්නේ සම්මත සංකේත මගින් අඳින ලද පරිපතයක්. ඉතින් මගේ ප්‍රශ්නය මේ සංකේත මගින් ඇඳි පරිපතේ ඇති සත්‍ය උපාංග හඳුනා ගන්න කියලා. බලන්න මේකේ මොනවද තියෙන උපාංග? අපි කතා කරමු. ඉහළින් තියෙනවා ස්විචය. බලන්න ඊට මදක් දකුණු පැත්තෙන් ඔබට පේනවා බල්බයක්. ඒ වගේම ධන සහ ඍණ ලකුණු කර ඇති වියලි කෝෂයක් සහ සම්බන්ධක වයර තියෙනවා. ඉතින් ඔබගේ පිළිතුර තහවුරු කරගන්න මෙන්න මේ ආකාරයට ඒ පරිපතේ ඇති උපාංග මං හිතන්නේ ඔබ හොඳින් අඳුරා ගන්න ඇති. හොඳයි. ඉතින් එහෙනම් අද මේ පාඩමින් ඔබ උගත් කරුණු නැවතත් මම කෙටියෙන් සිහිපත් කරන්නම්. ඔබ ඉගෙන ගත්තා විද්‍යුත් පරිපතයක් කියන්නේ මොකක්ද කියන එක. ඒ වගේම විද්‍යුත් පරිපත සඳහා භාවිත කරන උපාංග කිහිපයක් පිළිබඳව අපි අධ්‍යයනය කරා. ඒ වගේම විද්‍යුත් පරිපතයක් සඳහා භාවිත කරන උපාංග සඳහා සම්මත සංකේත ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්තා සම්මත සංකේත භාවිතයෙන් පරිපතයක් සකස් කරන්නේ පරිපත සටහනක් අඳින්නේ කොහොමද කියන එක. තවදුරටත් අධ්‍යයනය කරමු. එසේනම් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.